දැන් දරුවෝ මාතෘකාවක් දාගන්නකො එහෙනම්. මොකද්ද? රසායනික බන්ධන කියලා දාගන්න. නැත්නම් අයිනික බන්ධන කියලා දාගන්න. රසායනික බන්ධන කියලා දාලා ඒක යටතේ අයිනික බන්ධන කියලා දාගන්න. තමයි අයිනික බන්ධනයක් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම ඔයාලා කිව්වනේ බන්ධන හැදෙන්නේ පරමාණු පෙළේද අතරනේ. උදාහරණයක් විදිහට මමත් පරමාණුවක් ඔයත් පරමාණුවක්. අපි දෙන්න දැන් අයිනික බන්ධනයක් හදන්නේ. ළමයි අයිනික බන්ධනයක් හදන්න නම් තියෙන සුදුසුකම මොකක්ද දන්නවද? මේ පරමාණු දෙක අතර. අපි දෙදෙනා අතර මමයි ඔයයි අයිනික බන්ධනයක් හදන්න නම් අපි දෙදෙනා අතර ලොකු විද්‍යුත් ඍණතා වෙනසක් තියෙන්න ඕනේ. ඔයා හිතන්නකො මගේ විද්‍යුත් ඍණතාවය ගොඩාක් අඩුයි කියලා. එහෙනම් ඔයාගේ විද්‍යුත් ඍණතාවය මොකද වෙන්න ඕනේ? ගොඩාක් වැඩි වෙන්න ඕනේ. අන්න එහෙමනම් අපි දෙදෙනා අතර අයිනික බන්ධනයක් හදන්න සුදුසුයි. දැන් මෙහෙම හිතන්නකෝ. මේ ආවර්තා වගුවේ මම ඉන්නේ මූල ද්‍රව්‍යයක් නම් මම ඉන්නේ වම් පැත්තේ. ඔයා ඉන්නේ දකුණු පැත්තේ කෙළවරේ. එතකොට මගේ විද්‍යුත්තාවය අඩුයි ඔයාගේ විද්‍යුත්තාවය වැඩි. දැන් උදාහරණයක් හිතන්නකෝ මෙහෙම. මම සෝඩියම් කියලා හිතුවොත් ඔයා ක්ලෝරින් කියලා හිතුවොත් මේ ආවර්තයේ මම ඉන්නේ වම් පැත්තේ. ඔයා ඉන්නේ කෙළවරේ. ළමයි අපි දෙන්න අතර විද්‍යුත් ඍණතා වෙනස ගොඩක් වැඩි නේද? මේ බලන්නකෝ. මගේ 0.9යි ඔයාගේ 3යි. අපි දෙන්න අතර අයිනික බන්ධනයක් හදන්න සුදුසුයි. නම් අයිනික බන්ධනයක් හදන්න මොකද වෙන්න ඕනේ? එම පරමාණු දෙක අතර විද්‍යුත් ඍණතාව සමාන වෙන්න ඕනද නැහැ? ලොකු වෙනසක් තියෙනවා. එක්කෙනෙක්ගේ ගොඩක් වැඩි වෙන්න ඕන අනිත් එක්කෙනාගේ ගොඩක් අඩු වෙන්න ඕන. අන්න එහෙම විද්‍යුත් ඍණතා වෙනස වැඩි. මොකද්ද? විද්‍යුත් ඍණතා වෙනස වැඩි. ඒ මූල ද්‍රව්‍ය අතර අයිනික බන්ධන නැති වෙන්න පුළුවන්. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. තාම සරලයි මේක. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ බලන්නකෝ. විද්‍යුත් ඍණතාවය අඩු කෙනයි විද්‍යුත් ඍණතාවය වැඩි කෙනයි ළඟට එනවා. දෙන්න ලඟ වෙන්න ඕනේ. ලඟ වෙන්න තු බන්ධන හදන්න බෑ ළමයි හොඳේ. මෙයා මෙහෙදී අර හිද්දී එහෙම හදන්න බෑ බන්ධන. බන්ධනයක් හදන්න ලඟ වෙන්න ඕනේ. ලඟ වෙන්නේ කොහොමද බන්ධනද? බන්ධන හදන්නෙත් ලඟ වෙන්නනේ. මේ බලන්න. ඔන්න මගේ සෝඩියම් පරමාණු ඉන්නවා. මෙන්න ඔයාගේ ක්ලෝරින් පරමාණු ඉන්නවා. දැන් ඊදර ළඟට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ දෙන්න අතර අයිනික බන්ධනයක් හදන්න සුදුසුයිද? ඔව් සුදුසුයි. මොකද සුදුසුකම? ඇයි යන්නේ මෙයාගේ විද්‍යුත්තාවය ගොඩක් අඩුයිනේ. මෙයාගේ විද්‍යුත්තාවය ගොඩක් වැඩි. අයිනික බන්ධනයක් ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි තමයි. විද්‍යුත්තාවය අඩු කෙනා කවුද අඩු? මෙතන කවුද අඩු විද්‍යුත්තාවය? මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන හදනවා. මොනවද හදන්නේ මෙයා? ධන අයන හදනවා. ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන හදනවා. તો මෙයා මොකද කරන්නේ? මෙයා පිට කරන ඉලෙක්ට්‍රෝන අරගෙන මෙයා ඍණ අයන හදනවා. මොනවද හදන්නේ? ඍණ අයන හදනවා. මෙන්න මේකයි වෙන්නේ. මම ඔක මෙහෙමක් කියලා දෙන්නම්. මම හැම පැත්තකින්ම කියලා දෙන්නම් බලන්න ළමයි. හැම පැත්තකින් බොරුව ටිකයි යාන්ත්‍රිකව හදලා නැහැ අපි වැඩක් හදනවා හරියට මේක බෝකේම අල්ල ගන්නවා නේ බලන්න. ළමයි ඔයාලට මතකද මම ගිය සතියේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ආයි බලන්න අනිවාර්යෙන් බලන්න මේ පළවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන එකක් පිට කරලා උච්චව වින්‍යාසයක් හදාගත්ත මතකද? දැන් උදාහරණයක් විදිහට මට කියන්නකෝ මේ සෝඩියම් වල වින්‍යාසය මොකද්ද ළමයි? 2 8 1 නේද? එයාගේ වින්‍යාසය 2 8 1 නේද? වින්‍යාස දන්නේ නැත්නම් දරුවනේ මම ආයෙත් කියලා දෙන්නේ නැහැ මෙතනදී. ඔයාලා වීඩියෝ එක බලන්න කලින් වීඩියෝ එක තුන්වෙනි වීඩියෝ එක මම ඒක කියලා දුන්නා. ඒක ලස්සන පැහැදිලිව ගැඹුරින් වේගින්. දෙමින් කියලා දුන්නේ ළමයි වේගින් කියලා දුන්නේ නැවත නැවත බලන්න. මෙයා වින්‍යාසෙ 2 8 1 මේ මෙහෙම ආය ආර්ථෝගය බලමු මේ වලට. ඉස්සලාම දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ තව 6 දෙනෙක් ඉන්නවා මේ. 1 2 3 4 5 6 7 8 දෙනෙක් ඉන්නවා මේ. ඉස්සලාම 2යි. ඊට පස්සේ 8යි. 8යි. ඊට පස්සේ 1 නයි මේ. සෝඩියම් එකයි. ඔන්න සෝඩියම් වල වින්‍යාසය. ළමයි ක්ලෝරින් වල වින්‍යාසෙත් කෙනෙකුටක් දාලා. ක්ලෝරින් ඉන්නේ මෙන්න මෙතන. කොහොමද යාගේ වින්‍යාසය ගත්තේ? මුලින්ම දෙන්නෙක් හිටියා 2යි. ඊට පස්සේ 8 දෙනෙක් හිටියා මේ 8යි. ඊට පස්සේ මේ පේළිය කීනට දින්නේ? 1 2 3 4 5 6 7. 7 දෙනෙක් හිටියා. ඔන්න ක්ලෝරින් වල වින්‍යාසය. ළමයි මේ දෙන්න අයනික බන්ධනයක් හදන්න උත්සාහ කරන්නේ ඇයි? වෙන මොකකටවත් නෙවෙයි ස්ථායි වින්‍යාසයක් හදාගන්න. මොකටද? ස්ථායි වින්‍යාසයක් හදාගන්න. අපි මෙතනදී නම් මේ දෙන්න උත්සාහ කරන්නේ ළම උච්ච බල වින්‍යාසයක් හදාගන්න. මොකද්ද උච්ච බල වින්‍යාසයක් හදාගන්න තමයි මෙතනදී නම් මේ දෙන්න උත්සාහ කරන්නේ. මේ බලන්නකො.
මෙයා දිහා බැලුවම ඔයාලට තේරෙන්නේ නැද්ද? ළමයි ස්ථායි වින්‍යාස මොනවද? 2 කියන වින්‍යාස ස්ථායි, 2 8 කියන වින්‍යාස ස්ථායි, 2 8 8 කියන වින්‍යාස ස්ථායි. මේ වින්‍යාස තුනේ මෙයාට හදා ගන්න පුළුවන් වින්‍යාසය මොකක්ද? මෙයා ඉවත් කරගත්තු මරුනේ. ඒ ගමනේ මෙයා ඉවත් කරගත්තු මරු කියන්නේ ඇයි ළමයි ඉතුරු ඉන්නේ 2 8 කියන වින්‍යාසයේදී. 2 8 කියන්නේ වික්ටෝරියා වින්‍යාසයක්. දැන් මෙයා සෝඩියම් ඉන්න තැනින් ඉලෙක්ට්‍රෝන ගලවලා ඉවත් කළොත් මේක ඉවත් කළොත් එයා යන්නේ නියෝන් ඉන්න තැනට. නියෝන් කියන්නේ ස්ථායි වින්‍යාසයක්, උච්ච වින්‍යාසයක්. දැන් මෙයාගේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ගලවලා ඉවත් කළොත් ඉතුරු වෙන්නේ 2 8. 2 8 කියන්නේ මොකද්ද? 2 කියන්නේ මේක, 8 කියන්නේ මේක. මේක කෙලවර. 8 කියන්නේ මෙතන. නියෝන් වින්‍යාසයක් ලැබෙනවා. එහෙනම් මතක තියාගන්න. මේ සෝඩියම් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා මෙන්න මේ බාහිර තියෙන ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා එයා සෝඩියම් ධන අයනයක් බවට පත් වෙනවා. තමයි මේ සෝඩියම් ධන අයනයේ වින්‍යාසය මට කියන්න බලන්න. මම වින්‍යාසය කියන්නේ 2 8. මේ එක ඉලෙක්ට්‍රෝනක් ඉවත් කළා. තේරුම් කරගන්න. මෙයාගේ වින්‍යාසය බලන්න බලමයි ක්ලෝරින් වල. 2 8 7. එයාට ආසන්න උච්ච වින්‍යාසය මොකද්ද? මේකනේ. එළම මේ තව එකක් ගත්තොත් මොකද වෙන්නේ මෙයාට? තව එකක් ගත්තොත් 2 8 මෙතන තව එකක් ගත්තොත් මෙතන 8 වෙනවා. ඒ කියන්නේ මේක ලැබෙනවා. හරියට ක්ලෝරින් ඉන්නේ මෙතන ළමයි. තව ඉලෙක්ට්‍රෝන ගත්තොත් එයා යනවා ආගම් ඉන්න තැනට. ආගම් නේද මෙතන 8 කියන්නේ. ඔව් මේ 2 ඊළඟට 8 ඊළඟට 8. 8 කියන්නේ මෙතන ආගම්. එහෙනම් මෙයා තව ඉලෙක්ට්‍රෝන ගත්තොත් මෙතන 8 වෙනවා. ඒ කියන්නේ ආගම් ඉඳන් එනවා. උච්ච වින්‍යාසයක් ලැබෙනවා. මේ 2 8 8 කියන ආගම් වින්‍යාස උච්ච වින්‍යාස. එහෙනම් මතක තියාගන්න. මෙයා තව ඉලෙක්ට්‍රෝන ගත්තා නම් මරු. ඉලෙක්ට්‍රෝන ගත්තම ඍණායන නේද හැදෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන පිට කරොත් ධන අයන හැදෙනවා. ඉලෙක්ට්‍රෝන ගත්තොත් මොකද වෙන්නේ? ඍණායන. මේ බලන්න. ළමයි මේ සෝඩියම් මෙන්න මෙහිම ධන අයනයක් හදද්දී පිට කරන්නේ ඉලෙක්ට්‍රෝනය. ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. ක්ලෝරින් කරන වෙලෙදී මොකක්ද දන්නවද? මෙයා මේ පිට කරපු ඉලෙක්ට්‍රෝනය ක්ලෝරින් ලබා ගන්නවා. ඒ ලබා ගන්නේ ඇයි ළමයි තව එකක් ගත්තොත් මෙතන 8 වෙනවනේ. එයා මොකද දන්නවද කරන්නේ? එයා මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය ලබාගෙන මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය මෙයා පිට කරපු ඉලෙක්ට්‍රෝනය මෙයා විසින් අරගෙන එයා Cl ඍණායනයක් බවට පත් වෙනවා. මොකද්ද වෙන්නේ? Cl ඍණායනයක් බවට පත් වෙනවා. හරි සරලයි නේද? මම ඔයාලට කිව්වේ එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන පිට කළොත් තමයි අනිත් එක්කනට ගන්න පුළුවන්. දැන් හිතන්න මෙන්න මෙහෙම. මගේ විද්‍යුරිතාවය ගොඩක් අඩුයි. ඔයාගේ විද්‍යුරිතාවය ගොඩක් වැඩි. මගේ අඩුයි ඔයාගේ වැඩි. දැන් අපි දෙන්න ළඟට එනවා. දැන් මොකද වෙන්නේ ළමයි මම? මගේ තියෙන ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ධන අයනයක් බවට පත් වෙනවා. ඔයාගේ විද්‍යුරිතාවය වැඩි නිසා අර මගේ ඉලෙක්ට්‍රෝනය ඇදලා ගන්න පුළුවන් ඔයාට. විද්‍යුරිතාවය වැඩිනේ. ඒ නිසා මම පිට කරපු ඉලෙක්ට්‍රෝනය ඔයා අරගෙන ඔයා ඍණායනයක් බවට පත් වෙනවා. දැන් ධන අයනයක් වෙච්ච මමයි ඍණායනයක් වෙච්ච ඔයයි අතර ඇති වෙනවා ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බලයක්. ළමයි ෆිසික්ස් වලට අනුව ධන අයන සහ ඍණායන අතර ආකර්ෂණ බල ගොඩ නැගෙනවා. අපි ඒකට කියනවා ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල කියලා. ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල. අන්නේ ඒ ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල වලට තමයි අපි අයනික බන්ධනයක් කියලා කියන්නේ. හරියසි අයනික බන්ධන. එන අයනික බන්ධන ඇති වෙන්නේ ධන සහ ඍණායන අතර. කොහොමද ඇති උනේ? පරමාණුවක් ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයනයක් බවට පත් වෙනවා. අනිත් පරමාණු ඉලෙක්ට්‍රෝන අරගෙන ස්ථායි වින්‍යාසයක් හදා ගන්නවා. මෙයා වින්‍යාසය නම් 2 8 8. ඊට පස්සේ මේ අයන දෙක අතර ඇතිවන ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බලය තමයි අයනික බන්ධනයක් කියලා අපි කියන්නේ. දැන් තේරුණාද? මම ඉලෙක්ට්‍රෝන යාට දීලා මම ධන අයනයක් වෙනවා ඔයා ඍණායනයක් වෙනවා. පස්සේ මම සහ ඔයා අතර ඇතිවන ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බලයට අපි කියන මොකක්ද? අයනික බන්ධනයක් කියලා. දැන් මේ දෙන්න හොඳට බැඳිලා ඉන්නේ. මේ දෙන්න අතර හොඳ බන්ධන ශක්තියක් තියෙනවා. හොඳට බැඳිලා ඉන්නේ නම්. මොකද බන්ධනය? අයනික බන්ධනය. එහෙනම් අයනික බන්ධනයක් ඇති වෙන්නේ කොහොමද? විද්‍යුරිතාවය අඩු වම් පැත්තේ කට්ටියයි විද්‍යුරිතාවය වැඩි දකුණු පැත්තේ අයයි අතර. ලේසි නේද? අපි දැන් පොඩ්ඩක් මේක ගැන තව පොඩ්ඩක් සාකච්ඡා කරමු. ළමයි මේ බලන්නකෝ. දැන් ඔයාලට මතකද මේ ආවර්තක වගුවේ ධන ආයන හදපු අය සහ ඍණ ආයන හදපු අය.
තමයි මේක මම ඔයාලට දුන්නා කලින් වීඩියෝ එකේදී. මතකද? ළමයි මේ. මෙයාලට ධනායන හදන්න පුළුවන් කවුද? ඍණායන හදන්න පුළුවන් කවුද? වායිත්‍රය මතක් කරමු. වාවර්තවගේ වම් පැත්තේ ඉන්න අයට පුළුවන් විද්‍යුනිතාවය අඩු නිසා ධනායන හදන්න. වෙනත් ඉතින් බැලුවොත් මේ පළමු කාණ්ඩයට පුළුවන් ඉලෙක්ට්‍රෝන එකක් පිට කරලා උච්ච වායු වින්‍යාසයක් ලබා ගන්න. දැන් ලිතියම් එක ඉලෙක්ට්‍රෝනක් ඉවත් කළොත් එයා යනවා හීලියම් ඉන්න තැනට. ඒ නිසා මෙයාට පුළුවන් ධන එකයිනයක් හදන්න. එයාට පුළුවන් ධන එකයිනයක් හදන්න. පළමු කාණ්ඩේ හැමෝටම ධන එකයින හදන්න පුළුවන්. මෙයාට පුළුවන්, මෙයාට පුළුවන්. මේ දැන් පොටෑසියම් බලන්නකෝ. එයා එක ඉලෙක්ට්‍රෝනක් ඉවත් කළොත් එයා යනවා ආගම් ඉන්න තැනට. ඒ කියන්නේ උච්ච වායු වින්‍යාසයට යනවා. මේ දෙවන කාණ්ඩයට හදන්න පුළුවන් ධන දෙකයින. බෙරිලියම් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කළොත් මෙයයි දෙකම ඉවත් කළොත් හීලියම් ඉන්න තැනට යනවා. මෙයාට පුළුවන් ධන දෙකයින හදන්න. මැගනීසියුත් ඒ වගේ. මෙතනයි මේ දෙකම ඉවත් කළොත් එයා යනවා නියොන් ඉන්න තැනට. ධන දෙකයින හදන්න පුළුවන්. ඒතකොට කැල්සියම් මොනවා වෙනවද හදන්න පුළුවන්. මෙතන එකයි මෙතන එකයි මේ දෙකම ඉවත් කළොත් එයා යනවා ආගම ඉන්න තැනට. එයාට පුළුවන් ධන දෙකයින හදන්න. මේක මම කලින් වීඩියෝ එකේදී මතක් කළා මම ආයෙත් මතක් කරා. එතකොට පළමු කාණ්ඩේ කට්ටිය ධන එකයින හැදුවා. දෙවන කාණ්ඩේ හදන මොකද්ද? ධන දෙකයින. තුන්වන කාණ්ඩේ උඩ ඉන්න බෝරෝන්ට බැරි වුණාට පහළ ඉන්න ඇලුමිනියම් ධන 3යින හැදුවා. එච්චරයි. දකුණු පැත්තට ධනයින හදන්න බෑ. එයාලගේ විද්‍යුනිතාවය වැඩි. ඉලෙක්ට්‍රෝන පිට කරොත් නේ ළමයි ධනයින හැදෙන්නේ. දකුණු පැත්තේ අයගේ විද්‍යුනිතාවය වැඩි. විද්‍යුනිතාවය වැඩි අයට ඉලෙක්ට්‍රෝන පිට කරන්න අමාරුයි. දකුණු පැත්තේ ඉලෙක්ට්‍රෝන පිට කරන්න අමාරුයි. එයාලා ධනයින හදන්නේ නැහැ. එයාලා හදන්නේ ඍණායන. මොනයිනද? ඍණායන. දැන් හිතන්නකෝ මෙන්න මෙයාලා. දැන් ෆ්ලෝරින් එක ඉලෙක්ට්‍රෝනක් ගත්තොත් නියොන් ඉන්න තැනට යනවා. ඒ නිසා මෙයා ඍණ එකයිනයක් හදනවා. ක්ලෝරින් එක ඉලෙක්ට්‍රෝනක් ලබා ගත්තොත් මෙතන යනවා. ඒ කියන්නේ ඍණායනයක් හදනවා. ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන කීයක් ගන්න ඕනද ළමයි? නියොන් ඉන්න තැනට යනවා. 1යි 2යි. එකක් ගත්තොත් නේද මෙතන යන්නේ? දෙකක් ගන්නවා. එහෙනම් 2 මයිනස් අයන හදනවා. සල්ෆර් ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තොත් 1යි 2යි මෙතන යනවා. ඔන්න නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝනක් ගන්න ඕනේ මේ. එකක් ගත්තොත් මෙතන, තව එකක් ගත්තොත් මෙතන, තව එකක් ගත්තොත් මෙතන. තුනක් ගත්තොත් තමයි නියොන් ඉන්න තැනට යන්නේ. හැමෝම බලලම මෙන්න මෙතන යනවා. තේරුණාද? ෆොස්ෆරසුත් ඉලෙක්ට්‍රෝන 3ක් ගත්තොත් අතට යන්න පුළුවන්. බෑ යම් තාදුරක් පහසු වෙලා මම යාට හදන්න. හැබැයි මේ හොඳට තේරුම් ගන්න ඕනේ. මෙයාලට තනියෙන් ওই වැඩේ කරන්න බෑ හොඳේ. මෙයාලා ධනායන හදන්න නම් එයාලා ළඟට කවුද එන්න ඕනි? දැන් මම ආවර්තවගේ වම් පැත්තේ ඉන්න කෙනෙක්. මම ධනායනයක් හදන්න නම් මගේ ළඟට කවුද එන්න ඕනි? මගේ ඉලෙක්ට්‍රෝන ගන්න විද්‍යුත් ඍණතාවය වැඩි ආවර්තවගේ දකුණු පැත්තේ කෙනෙක් මගේ ළඟට එන්න ඕනි. දැන් මම ධනායනයක් හදන්න නම් ඍණායන හදන්න පුළුවන් කෙනෙකුත් ළඟට එන්න ඕනි. තනියෙන් හදන්න බෑ ළමයි. දැන් උදාහරණ මෙහෙම ගන්නකො. කැල්සියම් ඉන්නවා. කැල්සියම්ට පුළුවන් ධන දෙකක් අයනක් හදන්න. හැබැයි කැල්සියම් මොන ධන දෙක අයනක් හදනවා? කැල්සියම් 2+ අයනක් හදනවා. මෙයා ඉදිරිය පිට කරන ඉලෙක්ට්‍රෝන කීයක්ද? ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. ඒක තමයි ධන දෙක අයනක් හදන්නේ. මේ කැල්සියම් ධන දෙක අයනක් හදනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ධන දෙකක් එනවා. හදනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන දෙක ගන්න තව කෙනෙක් ඉන්න ඕනි. නැත්තම් මෙයාට ධන දෙක අයනක් හදන්න බෑ ළමයි. මේ ඉලෙක්ට්‍රෝන දෙක ගන්න අපි හිතමුකෝ ඔක්සිජන් එනවා අයියලා. ඔක්සිජන් පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න. ඔන්න ඔක්සිජන් එනවා. ඔක්සිජන් ඇවිල්ලා මේ ඉලෙක්ට්‍රෝන දෙක අරගෙන ඔක්සිජන් ඍණ දෙක අයනක් බවට පත් වෙනවා. මෙයා පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙක අරගෙන මේ ඔක්සිජන් ඍණ දෙක අයනක් බවට පත් වෙනවා. දැන් මේ දෙන්න අතර ඇති වෙන මොකද්ද? අයනික බන්ධනයක්. අයනික බන්ධනය ඇති වෙන ධනායන සහ ඍණායන අතර මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ධනායනයක් හැදුවා. මෙයා ඉලෙක්ට්‍රෝන දෙක අරගෙන ඍණායනයක් හැදුවා. මේ දෙන්න අතර අයනික බන්ධනයක් ඇති වෙනවා. කාරණා පැහැදිලි. දැන් මෙහෙම හිතන්න ඕනේ නැත්තම්. ඔන්න කැල්සියම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා ධන දෙක අයනක් හදන්න. කැල්සියම් ඉන්නවා. එයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා කැල්සියම් 2+ අයන හදනවා. හැබැයි එයා ළඟට එන්නේ ෆ්ලෝරින් පරමාණුවක්. නැත්තම් ක්ලෝරින් පරමාණුවක්. ක්ලෝරින් පරමාණුවක් කවද කියමුකෝ.
තමයි ක්ලෝරින්ට පුළුවන් එක ඉලෙක්ට්‍රෝනයක් ගන්න. මාර වෙන්නේ. මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. නේ? එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා තවත් ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. දැන් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරාට ක්ලෝරින්ට පුළුවන් එක ඉලෙක්ට්‍රෝනයක් ගන්න මේ. එයා ඍණ එකයිනයක් හදන්නේ. එහෙනම් එක ක්ලෝරින් පරමාණුවක් ඇවිල්ලා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන අරගෙන Cl ඍණයිනක් වෙනවා. තවත් ක්ලෝරින් පරමාණුවක් ඇවිල්ලා ওই ඉලෙක්ට්‍රෝනයක් අරගෙන තවත් ඍණයිනයක් බවට පත් වෙනවා. දැන් මේ ධන අයනයි මේ ඍණ අයනයි අතරත් අයනික බන්ධනයක් ඇති වෙනවා. මේ ධන අයනයි මේ ඍණ අයනයි අතරත් අයනික බන්ධනයක් ඇති වෙනවා. එතකොට තමයි ළමයි ඔය කැල්සියම් Cl දෙකක් ඉන්න සංයෝගය හැදෙන්නේ. මෙන්න මේ සංයෝගය හැදෙන්නේ කැල්සියම් ක්ලෝරයිඩ් කියන සංයෝගය හැදෙන්නේ ඔන්න ඔහොම. මොකද මෙතනින් බලන්න ළමයි කැල්සියම් ධන දෙක නම් හදන්නේ. ක්ලෝරින් ඍණ එක නම් හදන්නේ. මෙයා ධන දෙකට හරියන්න ඍණ එකේම දෙන්නේ කො නේ? මේ දෙන්නේ කො නිසා තමයි කැල්සියම් ක්ලෝරයිඩ් කියන සංයෝගය හැදෙන්නේ. ඉතින් මේකට අපි කියන ලවණයක් කියලා තමයි. අයනික බන්ධන වලින් හැදෙන මේක ලවණයක්. ධන ආයන සහ ඍණ ආයන අයනික බන්ධන වලින් බැඳිලා ලවණ හැදෙනවා. මොනවද හැදෙන්නේ? ලවණ හැදෙනවා. ඉතින් ඔය ලවණ වල සූත්‍ර ටිකක් අපි ලියමුද බලන්න පොඩ්ඩක්. ඔය ලවණ වල සූත්‍ර ටිකක් අපි පොඩ්ඩක් ලියමුද බලන්න. අපි ඇලුමිනියම් සහ ඔක්සිජන් අතර ඇතිවන සූත්‍රය ලියමු මෙන්න මේව. ළමයි ඇලුමිනියම් හදන්නේ මොන අයනද? ධන 3 අයන. මොකද හදන්නේ? ධන 3 අයන. ඔක්සිජන් හදන්නේ මොන අයනද? ඍණ 2 අයන. මේ දෙන්න අතර අයනික බන්ධන වලින් හැදෙන ඒ අයනික සංයෝගයේ සූත්‍රය මෙන්න මෙහෙම ලියන්නේ. ළමයි මුලින්ම ධන අයනේ ලියන්නේ. පස්සේ ඍණ අයනේ ලියන්නේ. එයාලගේ ආරෝපණ ලියන්න එපා. මුලින් ධන අයනේට දාලා ගෙනා ලියන්න. පස්සේ ඍණ අයනට දාලා ගෙනා ලියන්න. ඊට පස්සේ මෙයාගේ ආරෝපණයේ අගය 3යිනේ. මෙයාගේ ආරෝපණයේ අගය 2යිනේ. අපි මේවා මාරු කරනවා මෙන්න මෙහෙම. ළමයි මෙයාගේ 2 ඇලුමිනියම්ට පහලින් දකුණු පැත්තේ ලියන මෙන්න මෙහෙම 2යි කියලා. ඇලුමිනියම් වල 3යිනේ. ඒ 3 අර ඍණ අයනයට පහලින් දකුණු පැත්තේ ලියන මෙහෙම 3යි කියලා. එච්චරයි. මේ දෙන්න අතර හැදෙන්නේ Al2O3. දැන් අපි මැග්නීසියම් සහ ෆ්ලෝරින් අතර හැදෙනවා. කොහොමද හදන්නේ අයික බලන්න. මේ ලවණේ කොහොමද ලියන්නේ? දැන් බලන්න මැග්නීසියම් කියන දෙවන කාණ්ඩය කියන්නේ. එයා හදන්නේ ධන 2 අයනයක්. එයා හදන්නේ මොන අයනයක්ද? ධන 2 අයනයක්. ෆ්ලෝරින් කියන්නේ මෙන්න මේ 7 වෙනි කාණ්ඩය කෙනෙක්. එයා හදන්නේ ඍණ 1 අයනයක්. දැන් මේ දින අතර සූත්‍රය කොහොමද ලියන්නමයි? මුලින්ම ධන අයනේ ලියන්න. මැග්නීසියම්. ඊට පස්සේ ඍණ අයනේ ලියන්න. ඒ වගේ ආරෝපණ දාන්න එපා. අපි කරන්නේ මෙයාගේ අගය 2යිනේ. මෙයාගේ අගය 1යිනේ. මෙයාගේ 2 ලියන්නේ මෙතනින්. අනිත් කෙනාට. මෙයාගේ 2 ලියන්නේ මෙතන. සෝ මෙතන ෆ්ලෝරින් ඉන්නේ. මෙයාගේ 2 ලියන්න ෆ්ලෝරින් ඉන්නේ. මෙතන 2 ලියන්න. මෙයාගේ 1යිනේ. 1 ලියන්නේ මෙතන. 1 ලියලා වැඩක් නැහැ ළමයි. 1 ලියලා වැඩක් නැහැ. ඔන්න මැග්නීසියම් ක්ලෝරයිඩ් අපි කාරණා පැහැදිලිද? හැබැයි මතක තියාගන්න. මේ හරි ඒක ඕනේ. ළමයි අයනික බන්ධන ගැන ඔය අවබෝධය දිනන නම් ඇති ළමයි. මම ඊට පස්සේ ඔයාලට සහසංය බන්ධන ගැන කතා කරනවා. ඒ කතා කරලා ඉවර වෙලා අයනික බන්ධන සහසංය බන්ධන කියන දෙන්න ගැනම නැවතත් අපි එකතු කළේ දෙදෙනා ගැන යම් සංසන්දනාත්මක සාකච්ඡාවක් අපි කරන්න ඕනේ. හරි. අපි දැන් යමු සහසංය බන්ධන. තමයි ඒක හරි ලේසි නේද අයනික බන්ධන? අයනික බන්ධන හැදුනේ කොහොමද? ආවර්තවගේ වම් පැත්තේ විද්‍යුතතාවයේ අඩු පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන හැදුවා. ආවර්තවගේ දකුණු පැත්තේ ඉන්න විද්‍යුතතාවයේ වැඩි පරමාණු ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ අයන හැදුවා. ඊට මේ ධන අයන සහ ඍණ අයන අතර ස්ථිර විද්‍යුත් ආකර්ෂණ බල ගොඩ නැගෙනවා. අපි ඒවට කිව්වා අයනික බන්ධන කියලා. ලේසි නේද? හොඳයි. දැන් අපි මාතෘකාව දාගමු. සහසංයුජ බන්ධන කියලා. මොකද මාතෘකාව? සහසංයුජ බන්ධන. හොඳයි. තමයි පරමාණු දෙකක් එකතු ලං වෙනවා. පරමාණු දෙකක් ලං වෙනවා බන්ධනයක් හදන්න. මමත් පරමාණුවක් ඔයත් පරමාණුවක් කියලා හිතන්නකෝ. දැන් අපි දෙන්න ලං වෙනවා බන්ධනයක් හදන්න. නමුත් මගේ විද්‍යුරිතාවයයි ඔයාගේ විද්‍යුරිතාවය අතර ලොකු වෙනසක් නෑ ළමයි. දැන් අයනික බන්ධනයක් හදද්දි මොකද වුනේ ළමයි? මගේ විද්‍යුරිතාවය ගොඩාක් අඩුයි. ඔයාගේ විද්‍යුරිතාවය ගොඩාක් වැඩි. නමුත් මෙතනදී ළමයි මගේ විද්‍යුරිතාවයයි ඔයාගේ විද්‍යුරිතාවය අතර ලොකු වෙනසක් නැහැ.
එහෙනම් අපි දෙදෙනා අතර සහසංයුජ බන්ධනයක් හදන්න සුදුසුයි. එළම සහසංයුජ බන්ධන ඇති වෙන්නේ මොන දෙන්නෙක් අතරද? විද්‍යුත් ඍණතා වෙනස අඩු දෙන්නෙක් අතර. කාලා පැහැදිලි. එක්ක විද්‍යුත්තාවේ සමාන දෙන්නෙක් අතර. දැන් උදාහරණයක් විදිහට හයිඩ්‍රජන් පරමාණුකේ හයිඩ්‍රජන් පරමාණුකේ ගන්නකො. මෙයාගේ විද්‍යුත්තාවේ සමානයි. මේ දෙන්න අතර සහසංයුජ බන්ධනයක් ඇති වෙන්න පුළුවන්. නැත්තම් විදුලිතාවයේ ලොකු වෙනසක් නැති දෙන්නෙක් අතරනේ F සහ ඔක්සිජන් අතර මේ එකම ළඟ ඉන්නේ. නයිට්‍රජන් සහ ඔක්සිජන් අතර මේ කාබන් සහ නයිට්‍රජන් අතර. ළමයි මේ හයිඩ්‍රජන් ගත්තත් නේ යා විදුලිතාවයේ 2.1 නේ ලොකු වගේක්. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර ලොකු වෙනසක් නැහැ ළමයි. මේ ක්ලෝරින් සහ ෆ්ලෝරින් අතර සල්ෆර් සහ ක්ලෝරින් අතර නේ මෙයාලා අතර සහසංයුජ බන්ධන තියෙන එක ළඟයි අතර. सामान्य स्थायी नौना सोडियम लोहයි සෝඩියම් ලෝහය අතර සහසංයුජ බන්ධනයක් ඇති වෙන්නත් පුළුවන් නේද? එහෙම ඇති වෙන්නත් පුළුවන්. මේවා ළමයි ඇත්තටම අපි මේ Na2 අණු කියන්නේ අපි මේවා සාකච්ඡා කරන්නේ නැහැ අපේ සිලබස් වලදී. නමුත් ළමයි ස්ථායි නැති වුණත් ඒවා හදන්න පුළුවන්. ඉතින් මේවා ලෝහක බන්ධන කියලා අපි කතා කරනවා ඉස්සරහට මේ ලෝහ පරමාණු අතර තියෙන දේවල් වෙනම. ඒවා ඔයලගේ මම දැක්කේ ඔයලගේ අයිනික බන්ධන සහ සහසංයුජ බන්ධන කියන කාරණා දෙක. මේ අහන්න කොහොම හරි කමක් නැහැ. මේකේ තියෙන සීලුම දේවල් අපිට සාකච්ඡා කරන්න නැහැ ඕ ලෙවල් වලදී. විද්‍යුත්තා වයන් ආසන්න වශයෙන් සමාන. නැත්නම් විද්‍යුත්තාවේ සම්පූර්ණ සමාන. පරමාණු දෙකක් අතර සහසංයුජ බන්ධනයක් තියෙන්න පුළුවන්. කියන්නේ වෙනස අඩුයි. විද්‍යුත්තා වෙනස එච්චර නෑ. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. සහසංයුජ බන්ධනයේදී කරන මෙන්න මෙහෙම දෙයක්. දැන් මේ හිතන්නකෝ. ඔන්න X කියලා පරමාණුවක් ඉන්නවා. Y කියලා පරමාණුවකුත් ඉන්නවා. මේ දෙන්න දැන් ලඟ වුණා බන්ධනයක් හදන්න. නමුත් ළමයි මෙයාගේ විද්‍යුත්තාවය ගොඩාක් අඩු වෙලා මෙයාගේ විද්‍යුත්තාවය ගොඩාක් වැඩි වෙලා වෙනසක් නැහැ ඇත්තට. එහෙම වෙනස් නැහැ. ආයිනික බන්ධනයක් එක්කෙනෙක් අඩු වුණා අනිත් එකන වැඩි වුණානේ. මෙතන වෙනසක් නැහැ. මෙයාගේ විද්‍යුත්තාවය අතර පොඩි වෙනසක් තියෙනවා ඉතරයි. එහෙනම් ළමයි ලොකු වෙනසක් නැහැනේ. අයන හදන්න බෑ. මෙයාගේ විද්‍යුත්තාවය ගොඩාක් අඩු වෙලා මෙයාගේ වැඩි වුණා නම් මෙයාට ධන අයන හදන්න තිබුණා. අරයට ඍණ අයන හදන්න තිබුණා. නමුත් ළමයි මෙහෙම හදන්න බෑ. මේ දෙන්න අතර ලොකු විද්‍යුත්තාව වෙනසක් නැහැ. ඒ නිසා අයන හදන්න බෑ. අයන හදන්න බෑනේ. අයන හදන්න බැරි නම් එයා මොකද දන්නවද කරන්නේ? එයා දෙන්න මේ දෙන්න කතා වෙලා මෙයාගේ සහ මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තබා ගන්න උත්සාහ කරනවා. මොකද්ද කරන්න හදන්නේ? හවුලේ තබා ගන්න උත්සාහ කරනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝනයකුයි මේ විදිහට දීලා මේ දෙදෙනා අතර හවුලේ තබා ගන්න. දැන් මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල මේ පැත්තට මෙයා දිනවා මේ පැත්තට මෙයා දිනවා. දෙපැත්තට අදිනවා. හැබැයි ළමයි වැඩිපුර කවුරුත් අදින්නේ නැහැ හොඳේ. මෙයා අදිනවා වගේම මෙයා හොඳ ප්‍රබලතාවයෙන් අදිනවා. දෙන්නගේ අර ඇදෙන ප්‍රමාණය ලොකු වෙනසක් නැහැ ළමයි. ඒ විද්‍යුත්තාවයන් ලොකු වෙනසක් නැහැ. ඒ නිසා මෙයා අදිනවා වගේම කොටසක් මෙයාත් අදිනවා. ඒ නිසා මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල කොහෙටවත් යන්නේ නැතුව මේ දෙන්න අතර හොඳට හවුලේ තියෙනවා. මේ දෙදෙනා අතර තියෙනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුගල ළමයි අපිට රේඛාවකින් පෙන්වන්න පුළුවන්. මේ විදිහට පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන යුගලක් හවුලේ තබාගෙන ඉන්නවා නම් අපි ඒකට කියනවා සහසංයුජ බන්ධනයක් කියලා. මොකද්ද මේක? සහසංයුජ බන්ධනයක් කියලා කියනවා. මේක සහසංයුජ බන්ධනයක්. මේකෙන් මොකද වෙන්නේ? මේ පරමාණු දෙක අතර ඉලෙක්ට්‍රෝන යුගලක් හවුලේ තබාගෙන ඉන්නවා. මේ දෙදෙනාට පොදුවන ආකාරයකට තබාගෙන ඉන්නවා. මේ යුගලම තමයි මේ රේඛාවකින් පෙන්වන්නේ. රේඛාවක් කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලක්. මේක සහසංයුජ බන්ධනයක්. ළමයි සහසංයුජ බන්ධනයකදී අයන නිර්මාණය වෙන්නේ නැහැ. මෙයක් පරමාණුවක් මේ දෙන්න අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමක් තමයි තියෙන්නේ. රේඛාවක් කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලක්. ඉලෙක්ට්‍රෝන මේ පැත්තට අදිනවා වගේම අරයත් අර පැත්තට අදිනවා. ඒ නිසා මේ ගැලවෙලා කොහෙටවත් වැඩිපුර යන්නේ නැහැ. තේරුණා කියන්නේ? ළමයි ඔන්න මම උදාහරණයක් කතා කරමු මේ බලන්නකෝ. ඔන්න බලන්න. Cl පරමාණුවකුයි එක ළඟට එනවා. ඔන්න එක වගේ දෙන්නේ. විද්‍යුත්තාවය සමාන දෙන්නේ. මට ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්න ඕන ළමයි. ක්ලෝරින් ඉස්සලාම 2යි
ඊට පස්සේ 8ක් පිරීලා 8යි. ඊට පස්සේ 1 2 3 4 5 6 7 7 වෙනි ක්ලෝරින් 2 8 7 කියන වින්‍යාසයේ ක්ලෝරින් තියෙන්නේ. මෙයාටත් ඒ වින්‍යාසක තමයි 2 8. දැන් මේ දෙන්න එක ළඟට ඇවිල්ලා කල්පනා කරනවා කොහොමද අපි දෙන්න උච්ච වායු වින්‍යාසයක් ලබා ගන්නෙ? කොහොමද අපි දෙන්න ස්ථායි වින්‍යාසයක් ලබා ගන්නෙ කියලා කල්පනා කරනවා. මම මේවට තේරෙන්න ඕන සලියන් හිතන්නේ හොඳේ. නැත්නම් මේ කල්පනා කරනවා වගේ ඒවා කරන්නේ නැහැ ළමයි පරමහන. මේකමල තේරෙන්න කියන්නේ මේ දැන් මෙයා දෙන්න බලනවා ළමයි මෙයාට උච්ච වායු වින්‍යාසයක් හදා ගන්න මොකද වෙන්න ඕනේ? තව ඉලෙක්ට්‍රෝනයක් ඕනේ නේ. අට හතට තව එකක් තිබුණා 8 වෙනවනේ. 8 කියන්නේ උච්ච වායු වින්‍යාසය. මෙයාට තව එකක් ඕනේ වෙන්න. එකක් ගත්තා උච්ච වායු වින්‍යාසය. දැන් මාර වැඩි. මාර වැඩි. ඇයි? මෙයාටත් ඕනේ තව ඉලෙක්ට්‍රෝනයක්. අර මෙයා ළඟට කලින් අවස්ථාවේ වගේ සෝඩියම් එකක් ආව නම් මරුනේ. අර සෝඩියම් එකක් ආව නම් මෙයා ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන් දුන්නානේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන් දුන්න නිසා මෙයාට පුළුවන් වුණා 8 හදාගන්න. දැන් සෝඩියම් එකක් ආව නම් මෙතන මොකද උනේ? ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ දුන්න නිසා ක්ලෝරින්ට පුළුවන් වුණා 8 හදාගන්න. කලින් අපි කළේ. නමුත් මෙතන එහෙම එකක් බෑ. දෙන්න කවුරුත් නෑ ළමයි. දෙන්නගේ ඉල්ලුමක් තියෙනවා. මූටත් ඕනේ. දෙන්නට ඉලෙක්ට්‍රෝන ඕනේ. මේ දෙන්න අතර ලොකු විද්‍යුත් වෙනසක් නෑ ළමයි. ලොකු වෙනසක් තිබුණා නම් අඩු එක්කනාගේ ඉලෙක්ට්‍රෝන ගලවලා වැඩි එක්කනාට සෙට් වෙනවා. මෙතන එහෙම එකක් වෙන්න බෑනේ. දැන් මෙතන නම් එහෙම වුණා මේ සෝඩියම් සහ ක්ලෝරින් ගත්තොත් නම් මෙයාට වඩා මෙයාගේ විද්‍යුත්තාවය ගොඩක් වැඩි. එයා දකුණු පැත්තේ ඉන්නේ. සම ඉලෙක්ට්‍රෝන ගලවලා අරයා ගත්ත එකක්. ඒක ගලවලා ගත්තා. එතකොට මෙයා ධනායනයක් වුණා මෙයා ඍණායනයක් වුණා. දැන් මෙතන එහෙම වෙන්න බෑ ළමයි. මොකද විද්‍යුත්තාවය වෙනස ලොකුවට නැහැනේ. ඒ නිසා මෙන්න මේ දෙයක් කල්පනා කරනවා. දැන් මෙයාගේ එක ඉලෙක්ට්‍රෝන එනවලු. මෙයාගේ එක ඉලෙක්ට්‍රෝන එනවලු. ඒ දෙන කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. මෙයාගේ මෙන්න මේ බාහිර කවචය. මේක තමයි මේ බාහිර කවචය. මේකත් බාහිර කවචය. මෙයාගේ බාහිර කවචයේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් මෙයාගේ බාහිර කවචයේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් දෙනවා දෙන්නට අතර මැදට මෙන්න මෙහෙම දෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝනෙකුත් දෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝනෙකුත් දෙනවා. මෙහෙම දෙනවා. දීලා මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙයා විසුමුත් හවුලේ තබා ගන්නවා. මෙයා විසුමුත් ලබා ගන්න. මේ ඉලෙක්ට්‍රෝන දෙකට මෙයාත් අයිතිවාසිකම් කියනවා. මෙයාත් අයිතිවාසිකම් කියනවා. දැන් මොකද උනේ බලන්නකෝ. මේ ඉලෙක්ට්‍රෝන දැන් කලින් හිටියේ දැන් කලින් මොකද හිටියේ? ක්ලෝරින්ට එක ඉලෙක්ට්‍රෝනක් ඉන්නවා. මෙයාටත් එක ඉලෙක්ට්‍රෝනක් ඉන්නවා කියන්නකෝ. තාම හවුලේ තබාගෙන නැහැ. දැන් දෙන්නටම මැදට දුන්නාට පස්සේ දැන් මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙයාටත් අයිති අරයටත් අයිති. දෙන්නටමයි තියෙන්නේ. එතකොට ඇත්තටම ක්ලෝරින්ට මෙන්න මෙයාට මේ ඉලෙක්ට්‍රෝනයට අමතරව මේ ඉලෙක්ට්‍රෝනයේ අයිතියක් මෙයාට ලැබෙනවා. තව එකක් වැඩිපුර අයිති වෙනවා වගේ දෙයක්. තව එකක් වැඩිපුර අයිති වෙනවා නම් මෙයාට 8 වෙනව නේද? දැන් වින්‍යාසය මොකද්ද මෙයාගේ? දැන් යා වින්‍යාසය මොකද වෙන්නේ? දැන් යා වින්‍යාසය 2 8 නේ 7 හිටියේ මේකට අමතරව තව එකක් මෙයාට අයිති වෙනවනේ. එයාගේ වින්‍යාස 8 වෙනවා. එයාට ස්ථාන වින්‍යාසයක් ලැබෙනවා. මෙතනත් ඒ වගේනේ. මෙයාගේ හිතේ 2 8 7නේ. මේ මෙයාගේම ඉලෙක්ට්‍රෝනය මේ අනිත් කෙනාගේ ලැබුණු ඉලෙක්ට්‍රෝනය. දැන් මේකත් මෙයාට අයිතිනේ. එතකොට ළමයි තිබුණු ඉලෙක්ට්‍රෝන අතර තවත් එකක් අයිති වුණු නිසා මෙතන තව එකක් එකතු වෙනවා. 2 8 8. දෙන්නට මුච්ච වින්‍යාස දෙක ලැබුණා නේද? ඔව්. එහෙනම් සහසන් නිබන්ධනයක් හැදීමේදුත් සහසන් බන්ධනයක් හැදීමේදුත් මෙයාලට ස්ථායි වින්‍යාස ලබා ගන්න පුළුවන්. දැන් මේ ඉලෙක්ට්‍රෝන යුගල අපි මෙන්න මෙහෙම රේඛාවකින් සංකේතවත් කරනවා. මේ ඉලෙක්ට්‍රෝන දෙක අපි රේඛාවකින් සංකේතවත් කරනවා. ලේසි නේද? ලේසි. හොඳයි. අපි තව එකක් බලමුද? ඔබ තේරුණාද? තව එකක් බලමු. ඊට පස්සේ දෙන්න මේවා. තමයි හයිඩ්‍රජන් පරමාණුවකුත් ෆ්ලෝරින් පරමාණුවකුත් ඉන්නවා. මේ දෙන්න අතර ලොකු විද්‍යුත්තාව වෙනසක් නැහැ ළමයි. ලොකු වෙනසක් නැහැ. මෙයා වින්‍යාසය මට කියන්නකෝ. එයාගේ එක ඉලෙක්ට්‍රෝන ඉන්නේ. එයාගේ වින්‍යාසය 1. මෙයාගේ වින්‍යාසය මුල් දෙන්නක් පිළිලා ඊළඟ එකේ 1 2 3 4 5 6 7 වෙනකම් පිළිලා. 2 7 වින්‍යාසය තියෙන්නේ. මෙයාට ආසන්න ස්ථායි වින්‍යාස මොකක්ද? 2 නේද? මෙයා කැමති 2 වින්‍යාසය ලබා ගන්න. මෙයා කැමති මොන වින්‍යාසයද ගන්නද? 2 8 කියන වින්‍යාසය ලබා ගන්න කැමති එයා. ඔන්න ඒ දෙන්නගේ හේන දෙක මම යන්න හොඳේ.
මෙයාගේ හීනිය මොකද්ද ළමයි? 2 කිනි වින්‍යාසය ලබා ගැනීම. මෙයාගේ වින්‍යාසය 2 8 කිනි වින්‍යාසය ලබා ගැනීම. දැන් ඉලෙක්ට්‍රෝන පිට කරන්න ලබා ගන්න බෑ මෙතන. මෙතන අතර ලොකු වෙනසක් නැහැනේ. අයිනම් මේ දෙන තීරණය කරනවා සහසංජ බන්ධනයක් හදන්න. මේ බලන්න. මෙයාගේ ඉලෙක්ට්‍රෝනයකුත් මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් හවුලේ තබා ගන්න මේ විදිහට මේ පොඩ ලං වෙලා මෙයාගේ ඉලෙක්ට්‍රෝනයයි මෙයාගේ ඉලෙක්ට්‍රෝනය හවුලේ තබා ගන්න. දෙන්නම එක දෙකින් දුන්නා. එදනාම එක දෙකින් දීලා දැන් කියනවා මේ දෙකම මෙයාගේ මේ දෙකම මෙයාගේ මේ දෙකට අයිතිකාරයෝ දෙන්නෙක් ඉන්නවා. මේ දෙක මෙයා කියනවා මෙයාගේ කියලා අරයා කියනවා එයාගේ කියලා. දැන් මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙයාටත් අයිති මේ ඉලෙක්ට්‍රෝන දෙක අරයටත් අයිති. හවුලේ ඉන්නේ. පොදුවේ තබාගෙන ඉන්න. පොදුවේ. දෙකම පොදුයි දැන්. පොදුයි කියන තේරුම මොකද්ද? මෙයාට මේක පාවිච්චි කරන්නත් පුළුවන් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක මෙයාට මේ දෙකම අයිති. අරයටත් ඒ වගේ. මේ දෙකම අරයටත් අයිති. පොදුයි. දැන් බලන්නකෝ. දැන් මෙයා වින්‍යාසය මොකද්ද? තිබුණ එකට අමතරව තව එකක් ආවා කියන්නේ මෙතන තව එකක් එකතු වෙනවා. දෙක කියන වින්‍යාසය ලැබෙනවා. මෙයා වින්‍යාසය මොකද්ද? තිබුණ එකට අමතරව තව එකක් අයිති වුණා කියන්නේ මේකට තව එකක් එකතු වෙනවා. දෙක අට කියන වින්‍යාසය ලැබෙනවා. දෙක අට කියන උච්ච වින්‍යාසයක් නේද? ඔව්. මේ දෙන්නම ස්ථායි වුණා. මේ බන්ධනය හැදීමෙන් දෙන්නම ස්ථායි වුණා. මේකේ මේ සහසංජ බන්ධනය මේ විදිහට රේඛාවකින් පෙන්වන්න පුළුවන්. අපි ඒවා ලුයිස් ව්‍යුහයත් කතා කරනවා නේ. ඩොට් වලින් පෙන්වන්නත් පුළුවන්. මේ වගේ රේඛාවකින් පෙන්වන්නත් පුළුවන්. මේ මොකද්ද? සහසංජ බන්ධනයක්. මේක සහසංජ බන්ධනයක්. කාලා බැහැනේද? හොඳයි. මම ප්‍රශ්නයක් අහන්නද? මම ප්‍රශ්නයක් අහන්නද? ළමයි මගේ ළඟ ඉන්න ඔක්සිජන් පරමාණු. එයා ළඟ තියෙනවා හයිඩ්‍රජන් පරමාණුවක්. එයා ළඟ තියෙනවා හයිඩ්‍රජන් පරමාණුවක්. මේ දෙන්න අතර විද්‍යුතීතාවයන් ලොකු වෙනසක් නැහැ. හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න. මේ දෙන්න අතර විද්‍යුතීතාවයේ ලොකු වෙනසක් නැහැ. ලොකු වෙනසක් නැහැ. දැන් මේ දෙන්න අතර සහසංජ බන්ධන තමයි හදන්න පුළුවන්. විද්‍යුතීතාවයේ ලොකු වෙනසක් නැහැ. කොහොමද හැදෙන්නේ? ළමයි ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මම ලිව්වොත් මුල් දෙන්නම කිලිලා දෙක ඊට පස්සේ 1 2 3 4 5 6 6 වෙනියට ඉන්නේ දෙක 6 කියන වින්‍යාසෙ තියෙනවා. ඔන්නයාගේ වින්‍යාසය මම දකිනවා. මේ ඇඳ ඇඳින්නේ මම මේ දකින්න දේවල් ඔයාලට පේන්න මේ අඳින්න. දැන් හයිඩ්‍රජන් වල වින්‍යාසය මොකද්ද? එයාගේ 1 කියන වින්‍යාසය තියෙනවා. ළමයි ඔක්සිජන් වලට තව ඉලෙක්ට්‍රෝන දෙකක් මදි නේද? දෙකක් මදි. හයිඩ්‍රජන් වලට තව මදි එකයි. මෙයාගේ හීනිය මොකද්ද ළමයි? මෙයාගේ හීනිය මොකද්ද? එයාගේ හීනිය මොකද්ද? දෙක වීම. මෙයාගේ හීනිය මොකද්ද ළමයි? එයාගේ හීනිය මොකද්ද? දෙක අට වීම නේද ළමයි එයාගේ හීනිය? එයාගේ හීනිය දෙක අට වීම. එයාගේ අරමුණ දෙක අට වීම. එයාගේ අරමුණ මොකද? දෙක අට බවට පත් වීම. ඉතින් ඔයා හිතන්නකෝ මෙයාත් එක්ක මෙයාට දෙකක් මදිනේ. එක ඉලෙක්ට්‍රෝනයක් මෙයාත් එක්ක හවුලේ තබාගත වැඩක් තියනවාද? මෙයාත් එක්ක මෙහෙම ඔක්සිජන් එක ඉලෙක්ට්‍රෝනයක් හයිඩ්‍රජන් එක්ක හවුලේ තබාගත වැඩක් තියනවාද? මෙහෙම හවුලේ තබාගත්තොත් ඒ කියන්නේ ඕසා එච්චතර බන්ධනයක් හැදුනොත් මේ විදියට මෙයා වින්‍යාස මොකද වෙන්නේ? තිබුණ එකට අමතරව තව එකක් මෙයාට අයිති වෙනවනේ. එයාගේ දෙකකින් වින්‍යාසය ලැබෙනවා. එයා අවුලක් නැහැ මේ. තිබුණ එකට අමතරව තවත් එකක් අයිති වුණා. දෙකකින් වින්‍යාසය ලැබුණා. නමුත් ඔක්සිජන් වින්‍යාසය මොකද උනේ? තියෙන එකට අමතරව තව එකයි ලැබුණේ ළමයි. තව එකයි ලැබුණේ. එකක් ලැබුණොත් මෙතන මොකද වෙන්නේ? දෙක හත නේද ලැබෙන්නේ? මේ 6 ඉන්නේ. මේ ඉලෙක්ට්‍රෝනත් මෙයාට අයිති වුණාම තව එකක් එකතු වෙනවා. දෙක හත වෙන්නේ. හත වෙලා වැඩක් වෙනවද ළමයි? නෑ. එයා කැමති අට කරගන්න. ඒ නිසා එයා තීරණය කරනවා වම් පැත්තෙන් තවත් හයිඩ්‍රජන් පරමාණුවක් සෙට් කරගන්න. එයාගේ වින්‍යාසයත් එකයි. එයාගේ හීනෙත් දෙක වීම. වම් පැත්තෙන් තවත් හයිඩ්‍රජන් පරමාණුවක් එක්ක මෙයා ඉලෙක්ට්‍රෝන හොලේ තබා ගන්නවා. මෙයාගේ තවත් ඉලෙක්ට්‍රෝනයක්. මෙයාට ළමයි ඉලෙක්ට්‍රෝන තව ඉන්නවනේ මේ කවචේ. ඒක තව ඉලෙක්ට්‍රෝනයක්. මේ හයිඩ්‍රජන්වත් එක්කත් හොලේ තබා ගන්නවා. මේ හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන මේ ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන. මේ දෙක හොලේ තබා ගන්නවා. මේක ඔක්සිජන් වලින් දුන්න එක මේක හයිඩ්‍රජන් වලින් දුන්න එක. මේ දෙක දෙන්නම හොලේ තබා ගන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙයාට මේ තීන ග්‍රාම උතර තවත් එකක් ලැබෙනව නේද? තවත් එකක් අයිති. ඒතකොට යාගේ වින්‍යාසය දෙක වෙනවා. දැන් ඔක්සිජන් වල ඇත්ත වින්‍යාසය කීයද ළමයි?
තිබුණට වඩා තව අමතරව ඉලෙක්ට්‍රෝන කීයක් ලැබුණාද යාට? මේ බන්ධනය නිසා මෙතනමුත් එකක් වැඩිපුර අයිති වුණා. මේ බන්ධනය නිසා මෙයාගෙමුත් එකක් වැඩිපුර අයිති වුණා. තව ඉලෙක්ට්‍රෝන දෙකක් අයිති වුණා නේද? තව දෙකක් අයිති වුණා නම් තිබුණේ 6 නම් තව දෙකක් අයිති වුණා කියලා 2 8 කියන වින්‍යාසයක් ලැබුණා. එහෙනම් මේක තමයි අණු. මේ ඉලෙක්ට්‍රෝන වලත් මෙහෙම රේඛාවකින් පෙන්වන්න පුළුවන්. මේ අණුවේ ඔක්සිජන් වලට ඒ වින්‍යාසය ලැබිලා තියෙනවා. ළමයි අපි මෙයාගේ ලුයිස් වී හදිද්දි මෙහෙම තව ඩොට් දෙකක් දානවා. අපි ඒව දැම්ම හිතන්න යන්න එපා. ඒක දැම්මේ කියලා. ඒකට මම ලුයිස් වී තාම ඇදලා පෙන්වුවේ නැහැ. ලුයිස් වී මම ඊළඟ වීඩියෝ එකේ දාලා පෙන්නන්නම්. අවබෝධයක් හදාගන්න. ඔක්සිජන් හයිඩ්‍රජන් එක සෙට් වෙනවා නම් හයිඩ්‍රජන් දෙන්නෙක් ඕනේ කියලා. හයිඩ්‍රජන් දෙන්නෙක් ඕනේ. කාරණා පැහැදිලි? ළමයි මේ ඔක්සිජන් පරමාණුවකුත් තවත් ඔක්සිජන් පරමාණුවකුත් එක ළඟට આવොත් මොකක් වෙන්නේ? මෙයාගේ වින්‍යාසය මට කියන්න. එයාගේ වින්‍යාසය 2 6. මෙයාගේ වින්‍යාසයත් 2 6. 2 6. එතකොට මෙයාට තව ඉලෙක්ට්‍රෝන දෙකක් අඩුයිනේ. සෝරි මෙතන 2 6 වුණා. එයාගේ 2 6. මෙයාට ඉලෙක්ට්‍රෝන දෙකක් මදිනේ. 8 වෙන්න දෙකක් මදි. මෙයාට ඉලෙක්ට්‍රෝන කීයක් මදිද ඔක්සිජන්ට? තව දෙකක් මදි 8 වෙන්න. ඒ නිසා මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මේ ඔක්සිජන් මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනයක් අර ඔක්සිජන් වල තවත් ඉලෙක්ට්‍රෝනයක් සමග හවුලේ තබා ගන්න. ඒ වගේම මේ ඔක්සිජන් වල තවත් ඉලෙක්ට්‍රෝනයක් අර ඔක්සිජන් වල තවත් ඉලෙක්ට්‍රෝනයක් එක්ක හවුලේ තබා ගන්න. දැන් මොකද උනේ? බන්ධන ටිකක් හදලාද? මේ ඉලෙක්ට්‍රෝන යුගලක් කියන්නේ එක රේඛාවක්. මේ ඉලෙක්ට්‍රෝන යුගල කියන්නේ තවත් රේඛාවක්. බන්ධන දෙකක් හදලා. ළමයි බන්ධන දෙකක් හදලා. දැක්කද? බන්ධන දෙකක් හදලා. මේ ඉලෙක්ට්‍රෝන යුගලක් කියන්නේ එක රේඛාවක්. ඉලෙක්ට්‍රෝන යුගලක් කියන්නේ තව රේඛාවක්. ළමයි බන්ධන දෙකක් හදලා. ඇයි බන්ධන දෙකක් හැදුවේ? මෙයාට ළමයි ඉලෙක්ට්‍රෝන දෙකක් මදිනේ. ඉලෙක්ට්‍රෝන දෙකක් මදියන් තව බන්ධන දෙකක්. මේ ඉලෙක්ට්‍රෝන දෙකක් මදි කියන්නේ බන්ධන දෙකක් හදන්න ඕනේ. බන්ධන දෙකක් හැදුවා. මෙයාලගේ තව බන්ධන හදමු නැති ඉලෙක්ට්‍රෝනක් පෙන්වන්න ඕනි. මම ඒවා මෙතනදී පෙන්වන්නේ නැහැ ළමයි. ඒවා ලුයිස් වීඩියෝදී මම කියලා දෙන්නම්. ඔයාලට මේ අවබෝධයක් දෙන්නයි ඕන උනේ. අවබෝධයක් දෙන්නයි ඕන උනේ. කාරණා පැහැදිලිද? දැන් මෙයාගේ සංයුක්ත මෙයාගේ මේ තව බන්ධන දෙකක් ගහපු නිසා මෙයාට තව ඉලෙක්ට්‍රෝන දෙකක් අමතර ලැබෙනවා. දැන් බලන්න කොහොමද? මෙයාගේ වින්‍යාසය කීයද කියලා අහුවොත් ඔයාලා මගෙන් දෙක තියෙනවා. 6නේ හිටියේ. මෙයාට තව ඉලෙක්ට්‍රෝනයක් අයිති වුණා. තව ඉලෙක්ට්‍රෝනයක් අයිති වුණා. ඉලෙක්ට්‍රෝන දෙකක් අයිති වුණා නේද මෙයාට? එහෙනම් 2 8 වුණා. මෙයාගෙත් ඒ වගේ. තියෙන ඉලෙක්ට්‍රෝන වලට අමතරව මේ ඉලෙක්ට්‍රෝනයක් අයිති වුණා. මේ ඉලෙක්ට්‍රෝනයක් අයිති වුණා. අලුතෙන් දෙකක් එකතු වුණා. කියන්නේ මෙතන 2 8 වෙනවා. තව දෙකක් එකතු වුණාම 6 8 වෙනවනේ. එයාලගේ වින්‍යාසය ලැබෙනවා. එතන මතක තියාගන්න ළමයි. ඔය සහසංයුජ බන්ධන කියද්දී බන්ධන ආකාර 3ක් ඇති වෙන්න පුළුවන්. තනි බන්ධන, දික්ත බන්ධන සහ ත්‍රිත්ත බන්ධන. මේ තනි බන්ධන, මේ දික්ත බන්ධන, මේ ත්‍රිත්ත බන්ධන. ඔය සියලුම දේවල් අපි සාකච්ඡා කරලා මේ ලුයිස් වී යටතේ වලට මේ පිළිබඳ පුළුල් හැදෑරීමක් මම ඔයාලට කරලා දෙන්නම්. පුළුල් ඉගෙනීමක් කරලා දෙන්නම්. කොහොමද තමයි දික්ත බන්ධන සහ ත්‍රිත්ත බන්ධන ගැන ඔයාලා ඉච්ඡා සාකච්ඡා කරන්නේ නැහැ ඕලෙවලදී. නමුත් ළමයි ඇයි ඒව ඇති වෙන්නේ? ඒ සියලුම දේවල් ටික කොහොමද ඒවා අඳින්නේ අපි? ඒ දේවල් ටික අපි ලුයිස් වී යටතේ තමයි අපි සාකච්ඡා කරන්න ඕනේ. මෙතන මුලවට සාකච්ඡා කරලා වැඩක් නැහැ. කාරණා පැහැදිලිද? දැන් අපි දරුවන්ට අයනික බන්ධන සහ සහසංය බන්ධනය ගැන ඒ දෙදෙනාම එකතු කරලා ඒ දෙදෙනා ගැන යම් සංසන්දනයක් කරන්න හදන්නේ. හොඳට තේරුම් ගන්න මේක. හොඳට තේරුම් ගන්න. තමයි පරමාණු දෙකක විද්‍යුතතාවයන් සමානයි නම් x සහ x කියලා පරමාණු දෙකක් තියෙනවා. මේ දෙදෙනා ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්න පුළුවන් මේ දෙදෙනා අතර විද්‍යුතතාවය සමානයි. මේ විද්‍යුතතාවය සමානයි. මොකද මේ දෙන්න අතර විද්‍යුතතාවය සමානයි. විද්‍යුත් ඍණතා සමානයි. ඔන්න ඒ දෙන්න අතර ඉලෙක්ට්‍රෝන යුගලක් හවුලේ තබාගෙන ඉන්නවා. මේකට අපි කියනවා සහසංය බන්ධනයක්. මේක මොකද ළමයි? මේ බන්ධනය මොකද්ද?
සහ සංයුජ බන්ධනයක්. විද්‍යුතිතාවයේ සමාන පරමාණු දෙකක් අතර ඇති වෙන්නේ මොකද්ද? සහ සංයුජ බන්ධනයක්. ළමයි ඊට පස්සේ විද්‍යුතිතාවයන් පොඩ්ඩක් වෙනස්. විද්‍යුත් ඍණතා වෙනස්. තරමක් වෙනස්. මෙහිම දෙදෙනෙක් අතර සහ සංයුජ බන්ධනයක් ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් x සහ y. මේකත් සහ සංයුජ බන්ධනයක්. මේකත් සහ සංයුජ බන්ධනයක්. තමයි මේ මත තියාගන්න. මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙදෙනා විසින් හරියටම සමානව අදිනවා. මෙයා විසින් මේ පැත්තට අදින ප්‍රමාණයම මෙයා විසින් මේ පැත්තට අදිනවා. කොහෙටවත් වැඩිපුර ගිහලා නැහැ. සමබරයි. සමමිතිකයි. ඉලෙක්ට්‍රෝන වලාව මේ දෙදෙනා අතර තියෙන ඉලෙක්ට්‍රෝන වලාව වැඩිපුර මෙහෙට යන්නෙත් නැහැ අරහෙට යන්නෙත් නැහැ. දෙන්න සමබරයි. ඒ නිසා මේ බන්ධනයට අපි කියන ළමයි නිර්ද්‍රවීය සහ සංයුජ බන්ධනයක් නැත්නම් පූර්ණ සහ සංයුජ බන්ධනයක් කියලා කියනවා. මොකද්ද? නිර්ද්‍රවීය සහ සංයුජ බන්ධනයක් කියලා කියනවා. එහෙම නැත්නම් පූර්ණ සහ සංයුජ බන්ධනයක් කියලා කියනවා. පූර්ණ සහ සංයුජ බන්ධනයක් කියලා කියනවා. පූර්ණ එක. මෙතනදී ළමයි මෙයාට වඩා මෙයාගේ විද්‍යුතිතාවය වැඩි කියලා හිතන්නකෝ. සාපේක්ෂව මේ x ට වඩා y වල විද්‍යුතිතාවය වැඩි. එතකොට මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන x පැත්තට පොඩ්ඩක් ඇදෙද්දී y පැත්තට ගොඩක් ඇදෙනවා නේ. මම ඊතර දෙකක් දාන්නම් අර. ගොඩක් ඇදෙනවා. එහෙම වුණොත් ළමයි මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල ඉලෙක්ට්‍රෝන දෙක කාගේ පැත්තට වැඩිපුර යන්නේ? ඉලෙක්ට්‍රෝන වැඩිපුර අදින්නේ y විසින්නේ. y පැත්තට වැඩිපුර යනවා. ඒ නිසා ඉලෙක්ට්‍රෝන y පැත්තට වැඩිපුර ගියොත් ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි නේද ළමයි? ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. දැන් ඉලෙක්ට්‍රෝන වැඩිපුර කොහෙටද ගිහලා තියෙන්නේ? y පැත්තට. y පැත්තට ඍණ ආරෝපණ වැඩිපුර ගියාම ඒ පැත්ත ඩෙල්ටා ඍණ කියලා අපි කියන කුඩා ඍණ ආරෝපණය මේ ඩෙල්ටා ඍණ ආරෝපණයක් ලැබෙනවා. අර පැත්ත ඍණ වුණ නිසා මේ පැත්තට කුඩා ධන ආරෝපණයක් ලැබෙනවා. මෙයා ඩෙල්ටා ධන. මේ පැත්ත ඩෙල්ටා ඍණ වුණා, මේ පැත්ත ඩෙල්ටා ධන වුණා. මොකද උනේ? මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල අර පැත්තට වැඩිපුර ඇද්දානේ. මෙයාගේ විදුලිතාවය වැඩිනේ. අර පැත්තට වැඩිපුර ඇද්දා. ඇද්ද නිසා මේ බන්ධනය ද්‍රවීය වෙනවා. ද්‍රවීය වෙනවා මේ ධන සහ ඍණ අග්‍ර බවට වෙන් වෙනවා. ඒකට අපි කියනවා ද්‍රවීය වෙනවා. බන්ධනයක් ධන සහ ඍණ විදියට අග්‍ර දෙකකට බෙදෙනවා නම් අපි ඒකට කියනවා ද්‍රවීයයි. ඒ ද්‍රවීය උනේ මෙයා අදිනවට වඩා අරය හොඳට ඇද්දානේ. ඒ නිසා මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර යා පැත්තට ගියා. ඉලෙක්ට්‍රෝන මේ පැත්ත වැඩිපුර ගියාම මේ පැත්ත ඍණ වෙනවා. මේක දන්නේ. එහෙනම් ළමයි මේ බන්ධනය සහ සංයුජ බන්ධනයක් තමයි. හැබැයි ද්‍රවීය සහ සංයුජ බන්ධනයක්. ද්‍රවීය. තමයි මේ බන්ධනය ද්‍රවීය සහ සංයුජ බන්ධනයක්. සාමාන්‍යයෙන් නිර්ද්‍රවීය ද්‍රවීය කියලා කොටස් දෙකක් ගැන ඔයාලා ලොකුට සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් මතක තියාගන්න සහ සංයුජ බන්ධනයක ආකාර දෙකක් තියෙන පුළුවන්. විද්‍යුතිතාවය හරියටම සමානයි නම් නිර්ද්‍රවීය සහ සංයුජ බන්ධනයක්. විද්‍යුතිතාවයේ පොඩි වෙනසක් තියෙනවා නම් එක්කෙනෙක්ට වඩා අනිත් කෙනාට පොඩ්ඩක් වැඩි නම් ඒක ද්‍රවීය සහ සංයුජ බන්ධනයක්. හොඳයි. ඊළඟට විද්‍යුත් ඍණතා වෙනස වැඩි නම් විද්‍යුතිතාව වෙනස ගොඩක් වැඩි නම් ළමයි මොනවා වෙයිද? එතකොට මොකක්ද දාන්න දෙන්නේ? හොඳට තේරුම් ගන්න මේ x සහ y දෙදෙනා අතර ඉලෙක්ට්‍රෝන දෙකක් කවුලේ තබාගෙන හිටියන ළමයි. මෙන්න මෙහෙම. මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් මෙයාගේ අනිත් කෙනා මෙයාගේ හොඳට තේරුම් ගන්න. විතර පටලවා ගන්න එපා. ළමයි දැන් මෙයාට වඩා මෙයාගේ විද්‍යුතිතාවය ගොඩක් වැඩි නම් මොකද වෙන්නේ? දැන් අර පොඩ්ඩක් වැඩි වුණාට පස්සෙත් මේ ඉලෙක්ට්‍රෝන දෙක පොඩ්ඩක් අර පැත්තට ගියානේ. ගොඩක් වැඩි නම් මොකද වෙන්නේ ළමයි? මේ ඉලෙක්ට්‍රෝන දෙක ගැලවිලා y පැත්තට යනවා. මොකද උනේ? මෙයාට වඩා මෙයාගේ විද්‍යුත් ඍණතාවය ගොඩක් වැඩි නිසා මේ විද්‍යුත්තාව වෙනස වැඩි නේ මෙතන. මෙයාගේ ගොඩාක් අඩු විද්‍යුත්තාවය මෙයාගේ ගොඩාක් වැඩි. මෙයාගේ විද්‍යුත්තාවය ගොඩාක් වැඩි නිසා බන්ධනයේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන්ම ගැලවිලා මෙයා ළඟට යනවා. ළමයි විද්‍යුත්තාවය කියන්නේ මොකක්ද? විද්‍යුත්තාවය කියලා කියන්නේ බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට අදින්න තියෙන හැකියාවනේ. ඔව්. එතකොට විද්‍යුත්තාවය වැඩි මෙයානේ. මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඇදෙනවා y ඉන්න පැත්තට. කොච්චර වැඩිද කියලා කියනවා නම් ළමයි
මෙතනින් එකක් එයාගෙන අනිත් කෙනා මෙයාගෙන මේ දෙකම ඇදලා ගන්නවා මෙයාට. දෙකම ගන්නවා අර. මම ප්‍රශ්නයක් අහන්න. උත්තර දෙන්නකෝ. ඇත්තටම මෙයා දෙකම ගත්තට මෙයාට වැඩිපුර ඉලෙක්ට්‍රෝන කීයක් ආවද? කොහොමත් මේ දෙන්නගෙන් එක ඉලෙක්ට්‍රෝනයක් කොහොමත් මෙයාගෙන. එතකොට අමතර වෙලා තියෙන එකයි නේද මෙයා ළඟට. ඒ ළමයි මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් මෙයාගේ අනිත් කෙනා මෙයාගේ. එතකොට මේ දෙකම අරයා ළඟට ගියා කියන එකේ තේරුම මොකද්ද? එකක් කොහොමත් එයාගේ ඊට අමතරව තව එක ඉලෙක්ට්‍රෝනයක් එයා ළඟට ඇවිල්ලා. එක ඉලෙක්ට්‍රෝනයක් ආවා කියන්නේ යා ඍණායනයක් බවට පත් වෙනවා. යා ඍණායනයක් බවට පත් වෙනවා. යා ඍණායන සම්පූර්ණ ඍණායන. මෙතන නම් කුඩා ඍණාරෝපණයක් තිබුණේ මෙතන සම්පූර්ණ ඍණායන බවට පත් වෙනවා. ඒතර මෙයා මොකද වෙන්නේ? ළමයි මේ ඉලෙක්ට්‍රෝනය නම් ගියාට කමක් නැහැ. ඉතින් ඒක උගේනේ. නමුත් ළමයි මෙයා ළඟ ඉන්නකෝ ඒකනේ. ඒක ගියාරිය ළඟට මාර වැඩි. මෙයාගේ ඉලෙක්ට්‍රෝනයකුත් ගිහිල්ලා නැහැ අරය ළඟට. ඒ කියන්නේ ළමයි මෙයාට ඉලෙක්ට්‍රෝන නැති වෙනවා. මෙයා ධනායනයක් බවට පත්. දැන් මේ ඉලෙක්ට්‍රෝන දෙක නැහැ. එයා අරය ළඟට ගිහිල්ලා. දැන් මොකද වුනේ? මෙයා ධනායනයක් බවට පත් වෙලා විද්‍යුත්තාවය අඩු කෙනා ධනායනයක් බවට පත් වෙලා විද්‍යුත්තාවය වැඩි කෙනා ඍණායනයක් බවට පත් වෙලා. දැන් ඉතින් මේ ධන සහ ඍණායන අතර ඇති වෙන ආකර්ෂණ බලය මොකද්ද ළමයි? අයනික බන්ධන නේද? ඔන්න අයනික බන්ධනයක් ඇති වෙනවා. විද්‍යුත්තාවය අඩු කෙනා ධනායනයක් බවට පත් වෙනවා. වැඩි කෙනා ඍණායනයක් බවට පත් වෙනවා. ධන සහ ඍණ අයන අතර ඇතිවන ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බලයට අපි කියන මොකද්ද ළමයි? ධන සහ ඍණායන අතර ඇතිවන ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බලයට අපි කියන මොකද්ද? අයනික බන්ධනයක් කියලා. ඔන්න ඔය විදිහට තමයි සහසංජ බන්ධන සහ අයනික බන්ධන වෙනස් වෙන්නේ. විද්‍යුත්තාවයන් අතර ලොකු වෙනසක් නැත්නම් හවුලේ ඉන්නවා. එකෙක්ගේ අඩු වෙලා අනිත් කෙනා ගොඩාක් වැඩි වුණොත් ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ ගැලවිලා අනිත් කෙනා ළඟට යනවා. එතකොට මෙයා ධන වෙනවා අනිත් කෙනා ඍණ වෙනවා. ධන සහ ඍණායන වෙතුනොත් එතන අයනික බන්ධනය. කාරණා පැහැදිලිද? හොඳයි ළමයි. එහෙනම් මේ වීඩියෝ එක එකපාරක් බලන දරුවෙට සමහර තේරෙන්නේ නැති වෙයි. මොකද මම මුළු සාකච්ඡාව සාමාන්‍ය ළමයි ඔයාලගේ ගුරුවරු මේව ඔයාලට හොඳට උගන්වලා ඇත්තේ. නමුත් ළමයි මේව උගන්වන්නේ සාමාන්‍ය දවස් දෙකක් අරගෙන ඔයාලට ඉතා සරලව හිමින් කියලා දෙන්නේ. නමුත් ළමයි මේක වීඩියෝ එකක්. මේක ඔයාලට ඉතාමත් ඉක්මනින් මට සාකච්ඡා කරලා දෙන්න ඕනේ වුණා. අනිත් එක තමයි ඔයාලා මේව ඉගෙනගෙන ඉන්නේ. ඉගෙන ගත්ත ළමයින්ට තව මතක් කිරීම සඳහා මම මේක දැම්මේ. ඒ නිසා මම හිතනවා මේ වීඩියෝ එක නැවත නැවත බලලා හරි කමන්න මේක අවබෝධ කරගත්තොත් හොඳයි කියලා. කාරණා පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක මීට වඩා ගොඩක් වැදගත් වීඩියෝ එකක් නෙයි. මම ළමයි ඔයාලට O level මට්ටමේදී අපට දෙන ඕනම අණුවක O level මට්ටමේදී දරුවන්ට දෙන ඕනම අණුවක ලුයිස් විහි අඳින හැටි මම කියලා දෙනවා. ඒ ක්‍රමය අල්ලගත්තට පස්සේ O level මට්ටමේදී ඔයාලට ලැබෙන ඕනම අණුවක ලුයිස් විහි බය නැතුව වලට කරන්න පුළුවන්. ඒ දැනුමත් අරගෙන මම ඊළඟ වීඩියෝ එකකින් එන්නම්. එහෙනම් ඔයාලා මේ මොහොතේ ඉඳලා විද්‍යුත්තාවය සහ විද්‍යුත්තාවය ඇසුරින් අයනික බන්ධන සහ සහසංජ බන්ධන හැටි බල හැදෙන හැටි ගැන හොඳ අවබෝධයක් අරගෙන ඉන්න. ඊළඟට ලුයිස් විහි ගැන ඉගෙන ගන්නවා. හැමෝටම අයිබෝන්.